සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කම්මාරාමෝ හෝති බස්සාරාමෝ හෝති නිද්ධාරාමෝ හෝති ඝන සංඝනිකාරාමෝ හෝති සංසග්ගාරාමෝ හෝති ප්‍රපංචරාමෝ හෝති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාටම දැන් අපි බලාපොරොත්තු වන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉමහත් කරුණාවෙන් ලෝක සත්වයාට දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් දේශනා කරන්නටයි අපි අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. අද පින්වත් හැම දිනාටම අපි මේ කියලා දෙන දේශනය ශ්‍රාවක භාෂිතයක්. ශ්‍රාවක භාෂිතයක් කියලා කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වදාළ දෙසුමක්. මේ බුද්ධ ශාසනයේ ප්‍රධානම ශ්‍රාවකයන් වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළ දෙසුමක් තමයි අද මේ දහම් චින්තාව තුළින් කියලා දෙන්නේ. පින්නතුනි සෑම ශ්‍රාවක භාෂිතයක්ම බුදුරජාණන් වහන්සේ අනුමත කළාට පස්සේ ඒක බුද්ධ භාෂිතයක් බවට පත් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාවෙහි නම තමයි බද්දිකා මරණ සූත්‍රය. බද්ද කියලා කියන්නේ පාලි භාෂාවෙන් සොඳුරු කියන එක. මරණය කියලා කියන්නේ අපි දන්නවනේ මේ මරණය. එහෙමනම් සොඳුරු මරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ වදාළ උතුම් දෙසුමක්. මේ දේශනාවට කලින් අපි හිතට ගන්නට ඕන අද මේ කියලා දෙන දේශනාව බණ කියන මටත් බණහන ඔබටත් 100%ක්ම වැදගත් සූත්‍ර දේශනාවක්. ඒකට හේතුව තමයි පින්නතුනේ අපි හැමෝම කවදා හරි කොහොම හරි කොතන හරි මරණයටපත් වෙනවා. ඒක කාටවත් නෑ කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම මේ ජීවත් වෙන කාලයත් ඊටාම කෙටි. දිව්‍ය ලෝකත් එක්ක එහෙම සංසන්දනය කරපුවාම සමහර දිව්‍ය ලෝකවල ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට අපේ ආයුෂ ඉවරයි. එහෙමනම් පුංචිම පුංචි කාලයක් අපි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ අප්‍රමාදයේ පිණිස වරක් පුදුම ගණනය කිරීමක් පැහැදිලි කරනවා. උන්වහන්සේ වදාරනවා කෙනෙක් අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් අපිට අද අවුරුදු 100ක් නැහැ. අපි හිතමුකෝ අවුරුදු 100ක්ම ජීවත් වෙනවයි කියලා. අවුරුදු 100ක්ම ජීවත් වෙනවා නම් එයාට මාස හම්බ වෙනවා 1200ක්. මාස 1200ක්. ඉතින් අවුරුදු 100ක් මත ජීවත් වෙන්නේ නැහනේ.
ඒ අනුව බලනකොට මාස 1000ක් 900ක් 800ක් තමයි උපරිම අපි ජීවත් වෙන්නේ. මාස. පින්නතුනි බලන්න මාස යන වේගය හොයන්න පුළුවන්ද? මාස යන වේගය හොයන්න බෑ. වේගෙන් මාස යනවා. මාස යන වේගය හොයන්න බෑ. දැන් බලන්න මේ කොරෝනා උවදුර ඇවිල්ලා දැන් මාස කීයක් ගියාද? පින්නතුනි මාස දැනට මං හිතන්නේ 40කට කිට්ටු වෙන්න ගිහිල්ලා තියෙනවා. මාස. එතකොට බලන්න මේ කාලේ මේ අද ඊ වගේ. ඉතින් එහෙමනම් අපේ ජීවිත ගත්තාම මුළු ජීවිත කාලෙම පරමාවිෂ වින්දොත් ඒත් හම්බෙන්නේ මාස 10කට අඩුවෙන්. ඉතින් බලන්න අපි ජීවත් වෙනවා කියලා කියන්නේ බොහොම ටික කාලයයි. ඊළඟට පින්නතුනි දවස් ගත්තොත් දවස් 36 10යි. අවුරුදු 100ක්ම හිටියොත්. අවුරුදු 100ක් අපි ඉන්නේ නෑනේ. එහෙනම් දවස් 10කට අඩුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. දවස් 36 30000කට අඩුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. පින්නතුනේ අපි ජීවත් වෙනවා කියන එක හරියට ගත්තොත් හරියට අර දැල් වෙන ඉටිපන්දමක් වගේ. ඉටිපන්දම දැල් වෙනවා කියලා කියන්නේ ඒක අභාවයට යන එකනේ නේද? අන්න ඒ වගේ තමයි අපේ ජීවත් වීම. අපි දවසක් නිදාගෙන පහුවදාට නැගිටින්නේ මරණයට එක දවසකින් කිට්ටු කරලා. ඒක තමයි මේකේ ස්වභාවය. එහෙනම් එවැනි පිරිසකට මේ දේශනාව ඉතාම වැදගත්. සතුටින් මැරෙන විදිහ. මොකද සතුටෙන් මැරුණොත් අපිට සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන්. දුකෙන්, කනගාටුවෙන්, සන්ත්‍රාපයෙන්, මහා බරකින් අපි මරණයටපත් වුණොත් අපිට සුගතියක් අපේක්ෂා කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. ධර්මයට අනුව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ මේ දේශනාවට පාදක කරගත්තේ එක ස්වාමීන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන කමඨහන් කියලා කියන්නේ භාවනා කරන්න භාවනා උපදෙස්. භාවනා උපදෙස් ලබාගෙන ඈත වනයේකට ගියා භාවනා කරන්න. දැන් මේ ස්වාමීන් වහන්සේලා පුදුම උනන්දුවකින් භාවනා කරනවා. පුදුම උත්සාහයකින් භාවනා කරනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේලාට සමාධි මාත්‍රයක්වත් නැහැ. කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේ ස්වාමීන් වහන්සේට හරි දුකයි. අනේ අපි සද්ධාවෙන් මහාන විචාය. ඇයි අපට විශේෂ අධිගමයකට යන්න බැරි? ඉතින් මෙහෙම කාලයක් වීරියෙන් භාවනා කරලා බැරිම තැන සවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කරලා දැන් පැත්තකට වෙලා බොහොම දුකසේ ඉන්නවා. සරියොත් මහරහතන් වහන්සේ නිතරම මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා පිළිබඳව අවධානයෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ තරක් දේශනා කළානේ මේ සාරිපුත්‍රයන් වහන්සේ මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට හරියට අම්මා කෙනෙක් වගේ කියලා. ඒ තරම් කරුණාවක් තියෙනවා අම්මා කෙනෙක් වගේ. ඉතින් සරියොත් මහරහතන් වහන්සේ බැලුවා මොකද මේ භික්ෂුන් වහන්සේලා කනගාටුවෙන් ඉන්නේ. කාරණේ තේරුම් ගත්තා. තේරුම් අරගෙන සවැත් නුවර තිබිච්ච ලස්සන ගහක් මුලට එක් කරගෙන ගිහලා වාඩි වෙලා සරියොත් මහරහතන් වහන්සේ කියන ඇවැත්නි මම ඔබ වහන්සේලාට සතුටින් මැරෙන විදිහ කියලා දෙන්නම්. ඒකයි බද්දිකා මරණ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා හරි සතුටු වුණා. බලන්න මේ කරුණා ශාසනයක ස්වභාවය. මගඵල ලබන්න පාරමී ධර්මයන් පිළිලා නැත්තම් ඒ ශක්තිය නැත්තම් සුගතිගාමී වෙන්න මේ මාර්ගය හදලා දෙනවා. ඒකයි මේ ශාසනය කරුණා ශාසනයක් කියලා කියන්නේ. වැරදි කරපු ඕනම කෙනෙකුට මෙතනින් පිහිටක් පිළිසරණක් රැකවරණයක් තියෙනවාමයි. එකකින් අදහස් කරේ මේ භික්ෂුන් වහන්සේලා වැරදි කරපු අය නෙවෙයි. නමුත් මාර්ගඵල ලබන්න තරම් නුවණ මුහුකුරා ගිහිල්ලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි සරියොත් මහරහතන් වහන්සේ වදාළේ මං ඔබ වහන්සේලාට මගඵල ලබන්න මේ බණ කියනවා නෙවෙයි.
සතුටින් මැරෙන විදිහයි අද කියලා දෙන්නේ. ඊළඟට උන්වහන්සේ එහෙම ප්‍රකාශයක් කරන්න තවත් හේතුවක් තමයි දැන් භාග්‍යතුන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙනවත් මේ ස්වාමීන් වහන්සේලාට මගඵල නිවන් අවබෝධ කරගන්න බැරි වුණානේ. එහෙමනම් සරියුත් මහරහතන් වහන්සේගෙන් බණ අහලා එවැනි උත්තරීතර තත්වයට පත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම ඒ භික්ෂුන් වහන්සේලාට අදහසක් ඇති වුණොත් ඒක භාග්‍යතුන් වහන්සේට කරන අගෞරවයක් කියලා හිතලා තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හිම වදාළේ. එහෙමනම් අපි හැමෝටම මේක හරි වැදගත්. සතුටින් මැරෙන්න නම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා කරුණු 6ක් ජීවිතේට ගලප ගන්න ඕන. මොනවද ඒ කරුණු 6? කම්මාරාමෝ හෝති, බස්සාරාමෝ හෝති, නිද්ධාරාමෝ හෝති, ඝනසංගනිකාරාමෝ හෝති, සංසග්ගාරාමෝ හෝති, ප්‍රපංචරාමෝ හෝති. කරුණු 6යි. කම්මාරාම කියලා කියන්නේ වැඩ වලින් අයින් වෙන්නට ඕන. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක බස්සාරාම. කතාවෙන් අයින් වෙන්නට ඕන. සතුටින් මැරෙන්න නම්. තුන්වෙනි එක නිද්ධාරාමෝ හෝති. නින්දට තියෙන අධික ඇබ්බැහියෙන් අයින් වෙන්නට ඕන. ඝනසංගනිකාරාමෝ හෝති. එකට එකතු වෙලා ඉන්න තියෙන කැමැත්තෙන් අයින් වෙන්නට ඕන. ඝනසංගනිකාව. ඊළඟට සංසග්ගාරාමෝ හෝති. ඒ වගේම නොයෙක් සංසර්ග එකත් ඉතින් එකතු වීමක්ම තමයි. ඒ සංසර්ග වලින් අයින් වෙන්නට ඕන. අවසාන එක ප්‍රපංචරාමෝ හෝති. තණ්හා දිට්ඨිමාන වලින් අයින් වෙන්නට ඕන. ඉතින් අපි දැන් කාලයේ පමණින් මේ කාරණා 6 පිළිබඳව කරුණු ටිකක් තේරුම් ගන්න බලමු. පින්නතුනේ සතුටෙන් මැරෙන්න නම් අංක 1ට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළේ කම්මාරාමෝ හෝති. වැඩවලින් අයින් වෙන්නට ඕන. මේ අත්ව බලයි ඒක හරි වැඩක් නේ. අපි කොහොමද වැඩවලින් අයින් වෙන්නේ? අපිට කොච්චර වැඩ තියෙනවද? අනිත් එක බුදුරජාණන් වහන්සේ කොච්චර මේ වැඩ කිරීමේ වටිනාකම උත්තාන සම්පදාව පිළිබඳව කියලා තියෙනවද? එහෙනම් අපි අයි වැඩවලින් අයින් වෙන්නේ කියලා ප්‍රශ්නාර්ථයක් ඇති වෙන්න පුළුවන්. පින්නතුනි මේක තේරුම් ගන්න මෙතන කියන්නේ සැලැස්මකට අනුව අපේ ජීවිතය ගත කරන්න ඕන. කෙලවරක් නැතුව වැඩ කෝටියක් ඔළුවේ දාගෙන ඉන්න කෙනෙකුට සතුටෙන් මැරෙන්න බෑ කියන එකයි මෙතන අදහස. අපි මුලින්ම කල්පනා කරලා බලමු. ඇයි අපි වැඩ කරන්නේ? අපි පින්නතුනි වැඩ කරන්නේ ජීවත් වෙන්න අපි රස්සාවක් කරන්න. ජීවත් වෙන්න අපි රැකියාවක් නැතුව බෑනේ. එහෙනම් ඒ සඳහා අපි වැඩ කරනවා. ඊළඟට කවුරු හරි කෙනෙක් කිව්වොත් අනේ මට මෙන්න මේ උදව්ව කරන්න කියලා අපි උදව්වක් වශයෙන් වැඩ කරනවා නේද? ඊළඟට ඉතින් වැඩ පිනිස වැඩ කරනවා. වැඩ පිනිස වැඩ කරනවා කියලා කියන්නේ නිකන් ඉන්න බෑ. කුස්සියට ගියාම කුස්සිය අතපත ගන්නවා මුළු තැන්ගේ. වත්ත පිටියට ගියාම උදුළු ගන්නවා, වැටවල් සුද්ධ කරනවා. ඒත් නිකන් ඉන්න බෑ මොනවා හරි වැඩ. එතකොට බලන්න අපි වැඩ කරන්නේ මෙන්න මේ කාරණා නිසා. එතකොට මෙතන කියන්නේ මේ දෛනික ජීවිතයේ කරගන්න වැඩ. ඒ කියන්නේ මූණකට සේදීම, ඇඳුම් සෝදා ගැනීම, කෑම පෙස ගැනීම, ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කර ගැනීම කරන්න එපා කියන එක නෙවෙයි. අර පින්නතුනි කෝටියක් වැඩ ඔළුවේ තියාගෙන වයසට ගිහිල්ලා. දැන් සමහරු කිසිම සැලැස්මකින් තොරව ඔහි වැඩ කරනවා. අන්න ඒකයි මෙතන කියන්නේ. එහෙමනම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා සතුටින් මැරෙන්න නම් මේ වැඩවලින් අයින් වෙන්නට ඕන. ඒ කියන්නේ කෙලවරක් නැති වැඩවලින්. දැන් බලන්න යන්ත්‍රයක් වුණත් ඒ යන්ත්‍රයේ යාන්ත්‍රණේ හොයාගන්න ඕන නම් යාන්ත්‍රණය දැනගන්න ඕන නම් යන්ත්‍රේ නවත්තන්න එපා. දුවන යන්ත්‍රයේ යාන්ත්‍රණය හොයන්න පුළුවන්ද? බෑ. අන්න ඒ වගේ තමයි අපිට මේ ජීවිත අවබෝධය ඇති කර ගන්නට
අනිවාර්යයෙන්ම මේ දුවන ගමන ටිකක් අඩු කරන්නට ඕන. පින්නතුනි සාමාන්‍ය මිනිස්සෙකුට තියෙන විශ්‍රාම කාලයක්. ඒ විශ්‍රාම කාලය අපි විඳින්න ඕන. ඒ කාලෙත් නොයෙක් ව්‍යාපෘති එකක් ඉවරනකොට එකක් ඉඩම් ගන්නවා, බිල්ඩින් හදනවා, ව්‍යාපාර ආරම්භ කරනවා, වැඩ කෝටියක් ඔළුවේ. ඉතින් එහෙම කෙනෙකුට සතුටෙන් මැරෙන්න පුළුවන්ද කියලා හිතන්න. සතුටින් මැරෙන්න බෑ. සතුටින් මැරෙන්න නම් පින්නතුනි ඒ කාල වකවානු වෙනකොට ඒ වයස සම්පූර්ණ වෙනකොට අපේ සියලුම වගකීම් වලින් අපි අයින් වෙන්න ඕන. දැන් බලන්න සමහර අම්මලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ නම් වැඩ ටික ඔක්කොම ඉවරයි. ඒත් මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. මගේ මේ පොඩි පුතා තාම විවාහ වෙලා නැහැ. අනේ ඒ ළමයාත් විවාහ කරලා දුන්නොත් මට සතුටින් ඇස් දෙක පියාගන්න පුළුවන් කියලා ඔය අම්මලා කියන්නේ. අර බලන්න. වැඩක් තියෙනකොට හිතේ පින්නතුනේ සතුටෙන් මැරෙන්න බෑ. දැන් හිතන්නකෝ. එකක් ඉවරනකොට එකක්. වැඩ කෝටියක් ඔළුවේ තියෙනවා යකාගේ කම්මල වගේ. එහෙම මිනිස්සෙකුට සතුටෙන් මැරෙන්න පුළුවන්ද? සතුටෙන් මැරෙන්න බෑ. දැන් මේ දේශනාව එදා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කළේ භික්ෂුන් වහන්සේලාට. හැබැයි මම දන්නවා මම අද මේ දේශනාව කරන්නේ ගිහි පින්නතුලාට කියලා. ගිහියන් හරි පැවිද්දන් හරි වැඩ කෝටියක් ඔළුවේ දාගත්තොත් සතුටෙන් නම් මරණයටපත් වෙන්න බෑ. ඒ නිසා අපි තරුණ කාලේ වැඩ කරන්න ඕන. ඒ වගේම හොඳ වීරියෙන් වැඩ කරන්න ඕන. හැබැයි යම් කිසි වයසකට ආවට පස්සේ අපි ඒ සියලු දේවල් බෙදා හදා දීලා අපි නිදහස් වෙන්න ඕන. නිදහස්ව ඉඳගෙන විවේකයේ හදාගෙන භාවනා කරන්න ඕනේ, ධර්මයේ යෙදෙන්න ඕනේ, බණ අහන්න ඕන. අපේ ජීවිත පරිපූර්ණ කරගන්න ඕනේ ධර්මයෙන්. එහෙම නැතුව අවුරුදු 80ක් 90ක් ගිහිල්ලත් ව්‍යාපෘති විලහෙලදාම් කරන්න ගත්තොත් කෝටියක් වැඩ ඔළුවේ තියාගෙන කටයුතු කරන්න ගියොත් ගිහියෙකුට වුණත් පැවිද්දෙකුට වුණත් සතුටින් මැරෙන්න බෑ. විශේෂයෙන්ම දැන් ස්වාමින් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් ස්වාමින් වහන්සේ නමක් වුණත් වැඩවලටම ඇබ්බැහි වුණොත් විහාරයක් හදන එක ඒ වගේම භාවනා මධ්‍යස්ථානයක් ගොඩනගන එක ආරාමයක් සකස් කරන එක බොහොම කුසල්. මොකද බොහෝ දෙනා කුසල් රැස් කරගන්න තැනක් එතන. හැබැයි ඒ දෙයට වුණත් ඒ භික්ෂුන් වහන්සේ ඇබ්බැහි වුණොත් අපවත් වෙනකන් එක නවත්තන්න බෑ. අපවත් වෙනකන් වැලි සිමෙන්ති ගඩොල් නැතුව ජීවත් වෙන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් මට මතකයි අපේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා අපේ මේ සංඝ සංස්ථාවේ හිටපු ඉතාම වටිනා ස්වාමීන් වහන්සේ නමක්. භාවනානුයෝගී චිරරාත්න සංඝ පීතෘන් වහන්සේ නමක්. උන්වහන්සේ ළඟට දවසක් ඔය මට ඔය කාරණේ කියපු ස්වාමීන් වහන්සේ ගිහලා වන්දනා කරලා තිනවා. වන්දනා කළා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ අද මගේ උපන්දිනේ. ඉතින් උන්වහන්සේ ආශිර්වාද කළා කියලා තියෙනවා මේ මහානකම හොඳට කරගන්න. හාමුදුරුවරු කරන සෑම වැඩක්ම හරියනවා කිව්වලු. ඒ කියන්නේ හාමුදුරු කෙනෙක් විහාරයක් හදන්න ගියොත් වැඩේ සාර්ථකයි. ගමක් හදන්න ගියොත් ඒත් එහෙමයි. සමාජ සත්කාරයක් කරන්න ගියොත් ඒත් එහෙමයි. අපි හිතමු වෙදකම පටන් ගත්තා කියලා. ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් වෙනවා. ඊළඟට කේන්දර බලන්න ගත්තොත් ප්‍රසිද්ධම දෛවඥයා වෙනවා. හැබැයි ඉතින් හාමුදුරුවෝ කරන්න ගන්න ඕනම වැඩක් හරියනවා මහානකම හැර කිව්වලු. බලන්න ලොකු ස්වාමීන් වහන්සේ කතාව. ඔක්කොම වැඩ හරියනවා හැබැයි මහානකම හැර. ඒ නිසා සියලු වැඩ අමතක කරලා මහානකම කරගන්න කියලා උන්වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඉතින් ඒක බොහොම බැරෑරුම් ඒ වගේම තාම වැදගත් අවවාදයක්. ඒ නිසා මේ පින්නතුල්ලාත් හිතට ගන්නට ඕන. ස්වාමීන් වහන්සේ නමක් වුණත් ගිහියෙක් වුණත් ඉතින් මරණයටපත් වෙනවා. ඉතින් අපි නම් වශයෙන් ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. මේ අත කලුරිය කරනවා. දෙන්නටම වෙන්නේ ඉතින් පණ යන එක තමයි. ඉතින් එහෙමනම් අනිවාර්යෙන් මරණයට කැපවිච්ච අපි වැඩවලින් ටිකක් අයින් වෙන්නට ඕන පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි
පින්නතුනි බස්සාරාමෝ හෝති. බස්සාරාමෝ හෝති කියලා කියන්නේ මොකද්ද? බස්සාරාමය කියලා කියන්නේ කතාව. දැන් බලන්න අපි මේ කතාවට හුරු වුණොත් කෙලවරක් නැති. කතාවට හුරු වුණොත් පින්නතුනි සතුටෙන් මැරෙන්න බෑ කියනවා. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් කියනවනේ අනේ අර මිනිස්සයා කුඩු වලට ඇබ්බැහි වෙලා. තව සමහරු කියනවා අනේ අර මිනිස්සයා මත් වතුරට ඇබ්බැහි වෙලා. ඔහොම කියනව නේද? මේ කුඩු වලටම ඇබ්බැහි වෙලා. මට නම් හිතෙන්නේ කතාවත් ඒ වගේම එකක් තමයි. ඒකත් ඇබ්බැහියක්. ඒකට හුරු වුණාට පස්සේ සතුටෙන් මැරෙන්න බෑ කියනවා. ඉතින් එහෙමනම් අපි මේ පිළිබඳව හොඳට තේරුම් ගන්න ඕන මේ කතාව. සමහරුන්ට පින්නතුනි කෑම බීම නැති වුණත් මේ කතාව අවශ්‍යයි. ඒක ඇබ්බැහියක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා විශේෂයෙන් සරියුත් මහ රහතන් වහන්සේ වදාරනවා කතාවට ඇබ්බැහි වෙච්ච මිනිසයාට සතුටින් මැරෙන්න බෑ. එහෙනම් අපි කතාවට ලොකු ඇබ්බැහියක් කැමැත්තක් තියෙනවා නම් ඒක ටික ක්‍රමානුකූලව ඒ කතාව පාලනය කරගන්න ඕන. පින්නතුනි කය සංවර කරගන්න ටිකක් ලේසි මොනවා වුණා. හැබැයි වචනේ සංවර කරගන්න ලේසි නෑ. දැන් බලන්න අපේ ජීවිත ගත්තාම අපිට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? කට නිසා. ඉතින් කට පාලනය කරගන්න පුළුවන් නම් ගොඩාක් ප්‍රශ්න අඩුයි. ඊළඟට වචී සුචරිතය ඇති කරගන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙන එක. අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙනවා. ඕනට වඩා කතාවට ගියොත් තමයි ඔන්න බොරු කියවෙන්නේ, කේලාම් කියවෙන්නේ, හිස් වචන කියවෙන්නේ, පරුස වචන කියවෙන්නේ. ඔය අනවශ්‍ය දේවල් සියල්ලම කියවෙන්නේ වැඩි කතාවට ගියොත්. ඒ නිසා මේකෙන් අදහස් කරන්නේ දෘෂ්ටියක් ගන්න එපා, කතා කරන්නම එපා කියන එක නෙවෙයි. අවශ්‍ය දේ කතා කරන්න ඕන. හැබැයි කතාවට තියෙන ඔය ඇබ්බැහිය, අපි කියන්නේ කයිය ගහන්න තියෙන කැමැත්ත, අන්න ඒක අඩු කරගන්න ඕන. ඒක අඩු කරගත්තේ නැත්නම් සතුටින් මැරෙන්න බෑ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ඇට නැති දිව උපමා කරලා තියෙන්නේ කොහොමද? කෙටේරියක් වගේ කියලා. මේක ඒ තරම් භයානකයි. මේ වචන එහාට මෙහාට වුණාම. ඒ නිසා අපි නැවත නැවතත් පින්නතුලට මතක් කරනවා බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට මතක් කරන්නේ. සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වං කරණීය. මහන්නේ එකතු වුණාම වැඩ දෙකයි කරන්න තියෙන්නේ. එක්ක නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. එහෙම නැත්තම් ධර්මයේම කතා කරන්න ඕන. අනවශ්‍ය දේවල් කතා කරන්න ගියාම කෙලෙස් වැඩි වෙනවා. එහෙනම් තථාගතයන් වහන්සේ වදාහරනවා කෙනෙකුට කතා කරන්න තියෙන දේවල්, කතා නොකළ යුතු දේවල්. දැන් කතා කරන්න තියෙන දේවල් තමයි ඔය දස කතා. කතා නොකළ යුතු දේවල් තමයි දෙතිස් කතා. දෙතිස් කතා කියන්නේ ඉතින් ඔය අපි ආණ්ඩුව ගැන, යුද්ධ ගැන, හොරු ගැන, නරු නිලියෝ ගැන ඕවනේ අපේ කතා. අන්නේ කතා වලින් ටිකක් අපි අයින් වෙන්න ඕන. අපි කතා කරන්න ඕන ඉතින් අල්පේච්ඡතාවය, සන්තුට්ඨිය, ඊළඟට විවේකය, ඔන්න කතා කරන්න තියෙන දේවල්. සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, නිවන ගැන අපි ඒවා කතා කරන්නේ නැහැ නේද? එහෙනම් ඔන්න කතා කරනවා නම් කතා කරන්න දේවල්. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම මතක තියාගන්න අනවශ්‍ය දේවල් කතා කරන්න යෑම තුල එක්ක අපි ඇලෙනවා, එක්ක අපි ගැටෙනවා. ඇලීම කියලා කියන්නේ අකුසලයක්. ඒ වගේම පින්නතුනේ ගැටීම කියලා කියන්නේ අකුසලයක්. එහෙමනම් ওই කාරණා ටික අපි තේරුම් ගන්නට ඕන. එතකොට දැන් පින්නතුලා තේරුම් ගන්න සන්තෝෂයෙන් මැරෙන්න අවශ්‍ය නම්, සන්තෝෂයෙන් මැරෙන්න අපි කැමති නම්
කතාවෙන් අයින් වෙන්නට ඕන. ඒ වගේම පළවෙනි කාරණේ වැඩවලින් ටිකක් අයින් වෙන්නට ඕන. හැබැයි දෘෂ්ටියක් ගන්න කියලා එහෙම නෙවෙයි මෙතන කියන්නේ. කතා නොකරම ඉන්න කියලා කියන්නේ නැහැ. ඒක දෘෂ්ටියක්. ඊළඟට තුන්වෙනි කාරණේ නිද්ධාරාමෝ හෝති. නිද්ධාරාමේ. නිද්ධාරාමෝ හෝති කියලා කියන්නේ නින්දෙන් අපි ටිකක් අයින් වෙන්න ඕන. නින්දට තියෙන ඇබ්බැහිය අඩු කරගන්න ඕන. දැන් බලන්න පින්නතුනි සමහර අය නිදා ගන්න හරි කැමතිනේ නේද? උදේටත් නිදා ගන්නවා, දවල්ටත් නිදා ගන්නවා, රැයටත් නිදා ගන්නවා. නින්දම අර ඌරු වගේ, බල්ලු බලල්ලු වගේ. සාමාන්‍යයෙන් නිතරම තිරිසංගත සත්තු වගේ නිදා ගන්නවා. නින්දට ඇබ්බැහි වුණා කියලා කියන්නේ ඒක කාලේ කා දෙමීමක්. බලන්න නිදාගත්තට පස්සේ කෙරෙන වැඩක් තියනවාද? මරුණා වගේනේ. කෙරෙන කිසිම වැඩක් නැහැ. ඉතින් මේ ජීවත් වෙන පුංචි කාලය තුල ඒ ජීවත් වෙන කාලයට සාපේක්ෂව එකකින් භාගයටත් වඩා නිදාගත්තොත් කොච්චර කෙටි කාලයක්ද අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් දැන් බලන්න අද මේ දවස පින්නතුනේ ආයේ කවදාවත් එන්නේ නැහනේ. එනවද? එන්නේ නැහැ. එහෙනම් උදේ නැගිට ගමන් අවදි වෙලා අපි අදිස්ථාන කරගන්න ඕනේ අද දවස මට එන්නේ නැහැ ආයේ කවදාවත්. ඒ නිසා මේ දවසෙන් මම ප්‍රයෝජන ගන්නට ඕන. කාලය ගෙවෙන එක නවත්තන්න කාටවත් බෑනේ. ගෙවෙන කාලයෙන් නොගෙවෙන ශක්තියක් අපි ඇති කරගන්න මහන්සි ගන්නට ඕන. ඒක තමයි වැදගත්. එහෙමනම් මෙතන මේ නිදා ගන්න නැතුව නිකන් ඉන්න කියන එක නෙවෙයි මෙතන උගන්වන්නේ. නොනිදා භාවනා කරන්න කාලේ හදා ගන්න ඕන. දැන් බලන්න බොහෝ දෙනාගෙන් අපි අහනවා භාවනා කරනවද? අනේ හාමුදුරුවනේ භාවනාවක් කියා මේ හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ කියනවා. ඒ තරම් වැඩ. එහෙනම් ඉතින් හුස්ම ගන්න වෙලාවක් හදා ගැනීම තමයි ඇත්තට ඉතින් බලපුවහම භාවනාව කියලා කියන්නේ. මොකද ඉපදිච්ච දවසේ ඉඳලා ඉතින් අපි හුස්ම ගන්නවානේ. අර ඇදුම රෝගින් වගේ. හැබැයි හුස්ම ගත්තද කියලා දන්නේ නැහැ. එහෙනම් දැනගෙන හුස්ම ගන්නවා කියලා කියන්නේ භාවනාවක්. දැන් බලන්න අපි දැන් බොහෝ දෙනා කාලේ නැහැ කියලා කියන්නේ භාවනාවට. දැන් මේ නිින්ද පාලනය කරගත්තොත් අපි හිතමු දවසේ වැඩම තමයි. අපි උදේ 6ට අවදි වෙනවා නම් 5ට අවදි වුණා නම් පැයක් තියෙන භාවනා කරන්න. රෑ 10ට නිදා ගන්නවා නම් රෑ 11ට පමා කරගත්තා නම් එතන පැයක් තියෙන භාවනා කරන්න. බාධාත් අඩුයි. gedara doren ලැබෙන ඒ නොයෙක් සද්ද බද්දත් අඩුයි. උදේ පාන්දරත් එහෙමයි රායටත් එහෙමයි. ඉතින් බලන්න අවශ්‍යතාවයේ තියෙනවා නම් කාලය හදාගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට වදාරනවා සතුටින් මැරෙන්න ඕන නම් නිନ୍ଦ පාලනය කරගන්න. මේ නිදා ගන්න නැතුව ඉන්න කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පවා ශරීරයට විවේකයක් ලබා දුන්නා. හැබැයි උන්වහන්සේ නම් සරුවත්නයි. උන්වහන්සේ පැයයි විනාඩි 20යි ශරීරයට නිନ୍ଦ ලබා දීලා තියෙන විවේකය. නමුත් අපිට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. යම්කිසි අවශ්‍යතාවයක් අපිට තියෙනවා නිନ୍ଦ කියන එක නිදි මරන්න කියන එක නෙවෙයි කියන්නේ. පැය 5ක් 6ක් අපිට නිදා ගන්නට ඕන විශේෂයෙන් පැය 6ක්වත් අඩුම තරමේ. ඊතුරු කාලෙන් අපි අනිවාර්යයෙන්ම වැඩ ගන්නට ඕන. ඒක තුන්වෙනි කාරණේ. ඊළඟට සරියුත් මහරහතන් වහන්සේ වදාහරනවා සන්තෝෂෙන් මැරෙන්න නම් හතරවෙනි කාරණේ ඝන සංගනිකාරාමෝ හෝති. ඒ වචනේ ටිකක් අපට නුපුරුදු වචනයක්. ඝන සංගනිකාව. මෙතන පින්නතුනි කියන්නේ අර පිරිස එකතු වෙලා එක රැළට එකතු වෙලා කතා බහ කර කර ඉන්න තියෙන කැමැත්තක් අපිට තියෙනව නේද? විශේෂයෙන් මේ සිංහලයන්ට තියෙන කැමැත්තක් ඕක. අර කුරුළු රෑන වගේ කීචි බීචි කියලා අර කෑ ගහන්න එකතු වෙලා රැළට ඉන්න තියෙන කැමැත්ත. මෙන්න මේ කැමැත්තට කියනවා ඝන සංගනිකාව කියලා. ඝන සංගනිකාවය කියලා කියන්නේ අර රැළට ඉන්න තියෙන කැමැත්ත. ඉතින් මේ කැමැත්ත ටිකක් පාලනය කරගන්න කියලා සරියුත් මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා. දැන් බලන්න පින්නතුනි
පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරනවා අර වනාන්තරයේ ඉන්නේ එකඟක් තියෙන සතෙක් අපි ඒකට කියනවා කඟ එනා කියලා. අන්නේ සතා වගේ ඉන්න කියනවා. හුදකලාව ඉන්න පුරුදු වෙන්න කියලා කියනවා. ඉතින් එහෙමනම් අද අපේ බොහෝ දෙනෙකුට තියෙන කැමැත්ත තමයි එක රොත්තට අම්මයි තාත්තයි පුතයි දුවයි ජේලි බෑන දරු මුණුබුරු මුණුබිරියෝ ඥාතීන් එකටම ඉන්න තියෙන කැමැත්තක් තියෙනවා. හැබැයි ඉතින් කොහොම එකට හිටියත් පින්නතුනි මැරෙන්න වෙන්නේ තනියෙන්. ඉපදුනේ තනියෙන්නේ. මරණයටපත් වෙන්න තියෙන්නේ ඒ ගමන යන්න තියෙන්නේ තනියෙන්. ඉතින් එහෙමනම් ඕනම දෙයක් එකපාර අතහරිනවට වඩා ලේසි ක්‍රමානුකූලව ඒක අතහරින එක. අන්න එහෙමනම් අපි හැමෝම මේ හුදකලාව පුරුදු වෙන්නට ඕන. ඒක අත්‍යවශ්‍ය දෙයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඔය ගාම්භීර දේශනා සතිපට්ඨාන දේශනා වැනි දේශනා ආරම්භ කරනකොටම වදාලේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා අන්න විවේකීට මේ භාවනාව සාර්ථක කරගන්න නම් අරණ්‍යයකට ගහක් මුලකට ශුඤ්ඤාගාරයක් ඒ කිව්වේ ඒකේ මොකක්ද අදහස් කරේ විවේකස්ථානය හොයාගන්න. ඉතින් එහෙමනම් පින්නතුනි මේ හුදකලාවට අපි ටිකක් පුරුදු වෙන්න ඕන. ටිකක් හුදකලාවේ යන්න පුරුදු වෙන්න ඕන. හුදකලාවේ ඉන්න පුරුදු වෙන්න ඕන. නමුත් අද බොහෝ දෙනෙකුට ඒක නැහැ. ගෙදර ඉන්න අය ඔක්කොම එළියට ගියාට පස්සේ ගෙදර ඉන්න කෙනාට කම්මැලි. එයා යන්නේ දුරකථන ළඟට. ඉතින් කාට හරි කතා කරනවා. ඒ කතාව පටන් ගන්නෙත් අනේ ගෙදර කවුරුත් නැහැ. හරි පාළුයි, හරි කම්මැලි. ඒකයි මම මේ කෝල් එකක් ගත්තේ. අර බලන්න. ඒ මොකද හුදකලාව අපේ අයට හුරු නැහැ. එහෙමනම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා සන්තෝෂයෙන් මරණයටපත් වෙන්න නම් හුදකලාව අපි පුරුදු කරන්නට ඕන. ඒක කිවෙනි කාරණේද? හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය තමයි සංසග්ගාරාමෝ හෝති. සංසග්ගාරාමය කියලා කියන්නේ මොකද්ද? ඒකත් මේ එකතුවක්ම තමයි. සංසර්ග පහක් ධර්මයේ සඳහන් වෙනවා. දස්සන සංසග්ග, සවන සංසග්ග, සමුල්ලාප සංසග්ග, සම්භෝග සංසග්ග, කාය සංසග්ග. සංසග්ග කියන්නේ මේ එකතු වීම සංසර්ග. දස්සන සංසග්ග කියන්නේ දස්සන සංසග්ග කියලා කියන්නේ මේ දකින්න තියෙන කැමැත්ත. තමන් ප්‍රිය කරන අය විතර දකින්න ආසයි. ඉතින් ඒ අයගේ පින්තූරයක් පර්ස් එකේ පවා දාගෙන නිතරම පර්ස් එක අරින හැම වෙලෙම අර පින්තූරේ බලන්න කැමති. දස්සන සංසග්ග. මම මේ කියන්නේ තමන් ප්‍රිය කරන අය දකින්න එපා කියන එක නෙවෙයි. ඒකට තියෙන ඇබ්බැහිය අඩු කරගන්න ඕන. ඒක තමයි හොඳම වචනේ ඇබ්බැහිය. අර ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නැහැ කියලා අපේ කියමනකුත් තියෙනව නේද? ඉතින් එහෙමනම් අර පුදුම විදිහට තමන් ප්‍රිය කරන අය දකින්න තියෙන ඇබ්බැහි අඩු කරගන්න ඕන. දැන් අද මේ තාක්ෂණයේ දිනු ලෝකයේ නිසා තමන් ප්‍රිය කරන අය දකින්න කැමති වීඩියෝ කෝල් එකක් අරගෙන ඒ තමන් කැමති අය නිතර නිතර දකින්න කැමති. ඒක දස්සන. ඊළඟට පින්නතුනේ සවන සංසග්ග. සවන සංසග්ග කියලා කියන්නේ තමන් ප්‍රිය කරන අය ඒ කතාව අහන්න නිතර කැමති. ඒ අයත් එක්ක නිතර ඒ අයගේ කතා අහන්න කතා කරන්න කැමති. සවන. දැන් ගෙදර ඉඳලා එළියට ගිහිල්ලා විනාඩි 5ක් නෑ ගෙදරට කෝල් කරනවා. ඒ කියන්නේ ඒ තරම් මේකට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒක පින්නතුනේ ඒ ඇබ්බැහි එච්චර හොඳ නෑ. ඉතින් මට මේ දස්සන සංසග්ගයේ පිළිබඳව කතාවක් මතක් වුණා. ඉතින් ඔය භාවනා වැඩසටහනකට ගියාම එතන ඒ භාවනා මධ්‍යස්ථානයේ සම්පූර්ණ පොත් බැලීම කතා කිරීම කෙනෙකුගේ මූණක්වත් බැලීම තහනම්. ඉතින් ගිහි පැවිදි දෙපක්ෂයෙන් භාවනා කරා එක මහත්මේ දෙවෙනි දවස යනකොට පොතක් ගෙනලා හොරෙන් බලනවා. ඉතින් අපි මතක් කරා මෙතන එහෙම කරන්න බෑ නේද? මොකක් වුණොත් ඔබතුමාට බැනුම් අහන්න වෙයි. ඉතින් මෙතුමා බොහෝම අනුකම්පාවෙන් වගේ මගේ මූණ දිහා බලලා කියනවා නේ ස්වාමීනි මේ පොතක් නෙවෙයි ෆොටෝ පොතක් ඇල්බම් එකක්. මේ ඇල්බම් එකේ දැන් මෙයාගේ දරුවෝ මුණුබුරු මිනිබිරියෝ දකින්න නැතුව දවස් දෙකයි ගියේ මෙයාට ඉන්න බෑ. ඉතින් ෆොටෝ එක හරි බලනවා. ඉතින් එහෙම මිනිස්සුන්ට සතුටින් මැරෙන්න පුළුවන්ද? තාලා යන්න පුළුවන්ද? බෑ.
එහෙනම් මෙන්න මේ ඇබ්බැහිය අපි අයින් කරගන්නට ඕන. ඊළඟට පින්න දැන් දස්සන සවන කියන දෙකම පැහැදිලි. ඊළඟට සමුල්ලාප. තමන් ප්‍රිය කරන අයත් සමග අල්ලාප සල්ලාපයේ දෙන්න තියෙන කැමැත්ත සමුල්ලාප සංසග්ග. ඊළඟට සම්භෝග. ඒ කියන්නේ තමන් ප්‍රිය කරන අයගේ ඒ අය දීපු දේවල් මොන හරි දෙයක් දුන්නා නම් ඒ දේවල් පරිභෝග කරන්න තියෙන කැමැත්ත. එහෙම අය ඉන්නව නේද? ඊළඟට මේවා නවතින්නේ කාය සංසර්ග වලින් තමයි. එහෙනම් සංසර්ග වලින් අපි අයින් වෙන්නට ඕන. ඒක පස්වෙනි කාරණය. අවසාන කාරණය තමයි ප්‍රපංච රාමෝ හෝති. ප්‍රපංච කියලා කියන්නේ. ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දිට්ඨිමාන. මෙන්න මේ ප්‍රපංච වලින් අපි අයින් වෙන්න ඕනේ. මේ ඇත්ත වගේ පේන ඇත්ත දේවල් නෙවෙයි. මේවා මුලාවල්. ප්‍රපංච කියලා කිව්වේ එතකොට තණ්හා දිට්ඨිමාන. මේ පින්නතුල බල යන්නේ ඉතින් තණ්හාව නැති කරන්න පුළුවන් නම් අපි නිවන් දැකලානේ කියලා නෑ. මෙතන කියන්නේ සහ මුලින්ම තණ්හාව නැති කිරීමක් ගැන නෙවෙයි. අර තියෙන මෝඩ විදිහට අපි නොයෙක් දේවල් වලට බැඳීම් තියෙනවානේ. අන්නේ බැඳීම් ඒ තෘෂ්ණාවන්ගෙන් අපි අයින් වෙන්නට ඕන. තණ්හා. ඊළඟට පින්නතුනි දිට්ටි. ඔය නොයෙක් මිත්‍යා දෘෂ්ටි වලින් ධර්මයේ කියවලා ධර්මයේ අහලා ඔය තියෙන එක එක මතවාද වලින් මේ දෘෂ්ටි වලින් අපි අයින් වෙන්නට ඕන. ඊළඟට ඉතින් මාන්නය. අද බොහෝ දෙනෙකුට තියෙන විස බීජයක් තමයි මාන්නය. ওই මාන්නය නිසා තමයි ඇත්තටම ද්වේෂය ඇති වෙන්නේ. ඊළඟට බොහෝ කෙලෙස් ධර්මයන්ට මුල ওই මාන්නය. එහෙනම් පුළුවන් තරම් මේ මාන්නය නැති කරගන්න ඕන. මොනවට මාන්නයක් ඇති කරගන්නවද නේද? මේ මහ පොළොවට පස් වෙන්න ඉන්න අපි මොකට මාන්නයක් ඇති කරගන්නවද? ඒ නිසා යථාර්ථයේ තීරුම් අරගෙන මාන්නය අඩු කරගන්නට ඕන. එතකොට පින්නතුනේ මෙන්න මේ කියාපු තණ්හා දිට්ඨිමාන කියන මේ කාරණා මේ අකුසල ධර්ම පුළුවන් තරම් පාලනය කරගන්න ඕන. දැන් අර මුලින් කිව්වනේ කාරණා පහක් වැඩවලින් අයින් වෙන්න, කතාවෙන් අයින් වෙන්න, නින්දෙන් අයින් වෙන්න, ඝන සංගණිකාවෙන් අයින් වෙන්න, සංසර්ග වලින් අයින් වෙන්න කියලා. මේ කාරණා වලින් අයින් වෙනකොට ඇත්තටම ප්‍රපංච වලින් අපි දන්නේම නැතුව ටික අර අබ්බැහි අඩු වෙලා ප්‍රපංච වලින් ඈත් වෙච්ච පුජ්‍යලයන් බවට පත් වෙනවා. එහෙනම් මේ ප්‍රපංච වලින් අයින් වෙලා අපේ ජීවිතේට අපි හුරු කරගන්නට ඕන ධම්මාරාමෝ හෝති. ධර්මකාමීත්වයට අපි නැමෙන්නට ඕන. ධර්මකාමීත්වය කියලා කියන්නේ එක පුංචි කතාවකින්ම කිව්වොත් කාටත් හොඳට පැහැදිලි වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න කාලේ ළඟා වුණාම අර උන්වහන්සේ ආයු සංස්කාරය අත්හැරියන්නේ. ඒ වෙලාවේ ආයු සංස්කාරය අතහරිනවා කියලා කියන්නේ තව 3 මාසෙකින් ඒකාන්තයෙන් පිරිනුවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඉතින් මේ කතාව මුළු සංඝ සමාජය තුලම ගියා. ඉතින් භික්ෂුන් වහන්සේලා දැන් තැන් වල කතාව හරි වැඩි. භාගතුන් වහන්සේ තව 3 මාසයකින් පිරිනුවන් පානවා. එතකොට කවුද මේ නායකත්වය ගන්නෙ? කවුද අපට පිහිට වෙන්නේ? අද වගේම තමයි. තැන් වල පුකුරු ගැහිලා පුතත්ජන භික්ෂුන් වහන්සේලා දැන් මහ කලබලයක් වෙලා වගේ ඇත්තට කලබලයක් තමයි. ඉතින් මේ පිළිබඳවම කතා කරනවා. මේ ධම්මාරාම කියන ස්වාමීන් වහන්සේට මේක ආරංචි වුණා. උන්වහන්සේත් පොහුදුන් භික්ෂුවක්. උන්වහන්සේ කල්පනා කළා නේ භාග්‍යතුන් වහන්සේ තව 3 මාසයකින් පිරිනුවම් පානවා නම් මම අනිවාර්යයෙන්ම ධර්මය අල්ලන්න ඕන. ධර්මය ඇල්ලුවේ නැත්තම් මට පිළිසරණක් නැහැ. ධර්මය ඒකාන්තයෙන් මගේ ජීවිතේට ගලප ගන්න ඕන. එහෙම හිතලා මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? මේ ස්වාමීන් වහන්සේ වැඩවලින් අයින් වුණා. ඔය එක වැඩවලට ගියේ ඒවා කොහොම අතහැරියා. ඊළඟට කතාව සම්පූර්ණ අතහැරියා. අනවශ්‍ය කතා දැන් මුකුත් නැහැ. අවශ්‍ය දේ කතා කරනවා. නින්ද පාලනය කළ නොනිදා භාවනා කරන්න පටන් ගත්තා. ඊළඟට ඝන සංගණික අර පිරිසට එකතු වෙලා ඔය තැන් වල කතා වලට ගියේ නැහැ.
ඊළඟට පින්නතුනි සංසර්ග වලින් අයින් වුණා. තණ්හා දිට්ඨි මාන වලින් හැකිතාක් අයින් වෙලා භාවනා කළා. ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ හිතවත් පුහුදුන් භික්ෂුන් වහන්සේලා හිටියනේ. උන්වහන්සේලා බැලුවා මේ ධම්මාරාමයට මොකද්ද හැදිලා තියෙන ලෙඩේ. ඉස්සර අපිත් එක්ක හොඳට කතා කරනවා මුකුත් නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානවා කියලාවත් මෙයා කලබලයක් නැහැ. කිසි පපුවක් නැති ආත්මාර්ථකාමී කෙනෙක්. ඔහොම ওই කතාව බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම තථාගතයන් වහන්සේ ඉතින් ධම්මාරාම ස්වාමීන් වහන්සේ ගෙන්නලා ඇහුවත් මේ කතාව. මේ කිසියම් භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පානවා කියලාවත් ඥානක් නැතුව හේ ඉන්නවා කියන්නේ. ඉතින් ධම්මාරාම ස්වාමීන් වහන්සේ බොහෝම කාරුණිකව සංවරව වටපිට බලන අනේ ස්වාමීනි එහෙම දෙයක් නෑ. භාග්‍යතුන් වහන්සේ තුන් මාසයකින් පිරිනුවන් පානවා කිව්වට පස්සේ මට හිතුණා තථාගතයන් වහන්සේ පිරිනුවන් පාන්න කලින් මම ධර්මය අවබෝධ කරගන්නවා කියලා. ඒ නිසා මම උත්සාහවත් වෙනවා. තථාගතයන් වහන්සේ සාදු නාද පැවැත්තුවා. බුදුරජාණන් වහන්සේලා සතුට කරන්න පුළුවන් මේ ප්‍රතිපත්තිය තමන්ගේ ජීවිතයට ගලප ගැනීමෙන්ම පමණයි. වෙන තොරම් බැඳීමකින්වත් වෙන වෙන දේවල් වලින් භාග්‍යතුන් වහන්සේලා සතුට කරන්න පුළුවන් කමක් නැහැ. මම මේ කියන්නේ වක් කරන්න එපා කියන එක නෙවෙයි. කාමිස පූජාව. නමුත් පින්නතුනි ප්‍රතිපත්ති පූජාව තමයි තථාගතයන් වහන්සේ අග්‍රගණ්‍ය පූජාව හැටියට සැලකුවේ. එහෙමනම් මේ දේශනාව එදා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කළාම අර දුකෙන් හිටපු භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටු වුණා. අනේ සාරිපුත්‍රයන් වහන්සේ බොහොම වටිනා අවවාදයක්. මේක පින්නතුනි මේ කාරණාය සම්පූර්ණ කිරීමෙන් සන්තෝෂයෙන් මැරෙනවා පමණක් නෙවෙයි භාවනාවක් කරන කෙනෙකුට මේක පෞරක්‍ෘතියක්. දැන් භාවනාවක් කරන කෙනෙකුට වැඩ ගොඩක් ගොඩ ගහගත්තොත් පුළුවන් ද භාවනා කරන්න බෑ. කතාවට බැහැවුනොත් භාවනාව ඉවරටම ඉවරයි. නින්දට බැහැවුනොත් හිතන්නවත් බෑ. ඊළඟට පිරිසක් එකතු වෙලා කරන භාවනාවක් නෑ. ඊළඟට ওই සංසර්ග වලට එකතු වුණොත් තණ්හා දිට්ඨි මාන වලට වලින් ඔළුව පුරව ගත්තොත් භාවනාවක් සාර්ථක කරගන්න බෑ. එහෙනම් භාවනාවක් සාර්ථක කරගන්න කෙනෙකුටත් අනිවාර්යයෙන්ම මේ කාරණා හයෙන් වළකින එක ඉතාම වැදගත්. ඒ නිසා පින්වත් හැමදෙනාම මේ දේශනාව හොඳට හිතට ගන්න. මේ දේශනාවේ සඳහන් මේ කරුණු 6 ජීවිතයට ගලප ගන්න මහන්සි ගන්න. මේ තුලින් පින්නතුලාට පුළුවන්කම ලැබෙනවා සන්තෝෂින් මරණය නැත්තම් බද්ධිකා මරණ සොඳුරු මරණයක් අපේක්ෂා කරන්නට අපට හැකියාව ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි අද මේ කියලා දීපු දේශනාව මම විශ්වාස කරනවා බොහෝ දෙනා තමන්ගේ ජීවිතයට ගලප ගනි. ඉතින් මේ වගේ වටිනා ධර්මයක් අපට ලැබුණේ අපේ පූර්ව වාසනාවක් හැටියට සලකලා මේ ධර්මයේ ජීවිතයට ගලප ගන්නට හැම දිනාටම ශක්තිය බලය වීරිය වාසනාව ਸਰව ප්‍රකාරයෙන්ම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උදාාර පුණ්‍ය ශක්තිය දෙවියන් සහිත සමස්ත ලෝකයාටම නමින් මිය පරලෝකීය සියලුම බන්දු වර්ගයාට අවීචයේ පටන් බවාග්‍රේම දක්වා විසින සිළු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.